වගුව සැකසීම සඳහා වගුව සැකසීම සඳහා වගුව සැකසීම සඳහා පහත තොරතුරු ලබා දෙන්න. පහත තොරතුරු ලබා දෙන්න. හරි. එහෙම කියලා දාලා field name කියන තැනට මොකද්ද දෙන්නේ? ඔයගොල්ලෝ ඕනනම් මේක නැතත් කමන්නේ. field name කියලා ලියලා ඉස්සරහින් ලියමු අපි. එහෙම නැත්නම් මේක ඇඳලා නම් ඊතලයක් දාලා එතනින් ලියමු. field name කියන එකට වගුවේ තීරුවල මාතෘකා වගුවේ තීරුවල මාතෘකා මෙම අවස්ථාව තුළ ලබා දෙන්න. හරි. example කියලා දාලා ඕනනම් හරි. උදාහරණ කියලා දාලා වරහණක් ඇතුළේවත් කමන්නේ. ලියන්න name address ඔය වගේ ඒවා තමයි මේ field name එක ඇතුළේ දෙන්නේ. හරි. වගුවල තීරු මාතෘකා තමයි දෙන්නේ. තීරු මාතෘකාව විදිහට උදාහරණ විදිහට name address වගේ ඒවා. හරි. ඊගාවට data type කියන තැන දෙන්න ඕනේ අපි. අදාළ data type කියන එකට data type කියලා ඉස්සරහින් ලියාගමු. අදාළ දත්තය ගබඩා වන දත්ත ප්‍රරූපය තෝරන්න. හරි. right. එතකොට දැන් මම ඔය කිව්වේ මෙන්න මේකේ මෙතෙන්ට අපිට කැමති දෙයක් දාන්න පුළුවන්. ඔන්න මම දැම්මා ඉස්සෙල්ලා වගේම ඉස්සෙල්ලා අපි ස්ටුඩන්ට් කියලා එකක් හැදුවන්නේ. අපි බලමු දැන් ස්කූල් කියලා එකක් හදනවා කියලා. ස්කූල් ID කියලා දාන්නම්. ස්කූල් ID එක මම තෝරනවා number කියලා. එහෙම නැත්නම් මේකේ තියෙන මොකක් හරි ටෙක්ස්ට් කියමුකෝ කැමති දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන පාවිච්චි කරනවා ස්කූල් name කියලා දාන්නම්. ඒකටත් මෙතනින් දත්ත ප්‍රරූපයක් කැමති එකක් තෝරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට දැන් මේ දත්ත ප්‍රරූප එහෙම නැත්නම් දත්ත වර්ග තෝරන්න පුළුවන්නේ. අපි පොඩ්ඩක් ඊගාවට ලියාගමු. මෙන්න මේ තියෙන දත්ත ප්‍රරූප මොනවද කියලා. එහෙනම් උපමාතෘකාවක් ලියාගන්න. දත්ත ප්‍රරූප එහෙම නැත්නම් වරහණක් ඇතුලේ data type. මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා data type කියලා තියෙන්නේ. සිංහල නම දත්ත ප්‍රරූප. උපමාතෘකාවක් ලියන දත්ත ප්‍රරූප. ඒකත් දැන් මේ ටික ඔක්කොම ලියනවා මම. හරි. ලොකු විස්තරයක් ලියන්නේ. ටෙක්ස්ට් කියන එක ලියනවා. ඒකෙන් මොකද වෙන්නේ කියන එක ලියනවා. හරි. right. එහෙනම් මෙන්න පළවෙනි එක ටෙක්ස්ට්. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා හිතනවා මේකේ. ටෙක්ස්ට් කියන එක.
හරි. ඔන්න ටෙක්ස්ට් කියලා තියෙනවා. ටෙක්ස්ට් කියලා ලියලා ඒක ඉස්සරහින් ලියමු. උපරිම අකුරු 255ක් දක්වා උපරිම අකුරු 255ක් දක්වා ඇතුළත් කළ හැකිය. එතකොට ටෙක්ස්ට් එකේ මොනවද තියාගන්න පුළුවන්? මේ කීබෝඩ් එකෙන් ටයිප් කරන ඕනෙම එකක්. ටෙක්ස්ට් කිව්වා කියලා මේකේ ඉලක්කම් තියාගන්න බැරි කමක් නැහැ. හරි. දැන් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියලා කිව්වොත් එහෙම ඩෙන්ටිටි කාඩ් නම්බර් එකේ අර පරණ ක්‍රමේදී ඔයගොල්ලන්ට නැහැ. පරණ ක්‍රමේදී අකුරකුත් තියෙනවන්නේ. අගට අකුරක් තියෙනවා. එතකොට ඒකේ ඉලක්කමුත් තියෙනවා අකුරුත් තියෙනවා. එතකොට මේ ටෙක්ස්ට් කියන එක තේරුවොත් අපිට කීබෝඩ් එකේ තියෙන ඕනෙම දෙයක් අකුරුත් පුළුවන් ඉලක්කමුත් පුළුවන් ඔය සංකේත තියෙන @ question mark මේ වගේ જાති තියාගන්නත් පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ ඕනෙම දෙයක් ඇතුළත් කරන්න පුළුවන් එකක් තමයි ටෙක්ස්ට් කියලා කියන්නේ. ඒතර මතක තියාගන්න ඕනේ විහංග මේ සාමාන්‍ය අපිට මේකේ තියාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ જાති. ඊගාවට මේකේ තියෙනවා තව මෙමෝ කියලා જાතියක්. බලන්න. මෙමෝ කියන්නේ අකුරුම තමයි. හැබැයි අකුරු විශාල ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපි අර මේ දැන් ඔය මොනවා හරි ඔයගොල්ලන්ගේ නම දානවා, ඇඩ්‍රස් එක දානවා. ඒ වගේ ඒවාට ටෙක්ස්ට් කියන එක ප්‍රමාණවත්. හරි. අකුරු 255කට වැඩි නමක් නැහැ නේ. ඇඩ්‍රස් එකක් ගත්තත් අකුරු 100ක් යන්නේ නැහැ. ඒ කියන්නේ 255ක් කියන එක ඇතුලේ තියාගන්න පුළුවන්. එතකොට මේ ඊට වඩා ඕගොල්ලන්ට කියනවා සාමාන්‍යයෙන් මේ මොකද්ද CV එකක්. ඕගොල්ලන්ගේ විස්තර තියෙන ඩේටාබේස් එකක් හදනවා. ඒකේ ඔයාලගේ නම, ගම විස්තර ටික තියෙනවා. ඊට අමතරව කියනවා කොහේවත් තැනක ඔයා ගැන පොඩි විස්තරයක්, ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න කියනවා. එතකොට අන්න ඒ වගේ වෙලාවකදී අර අකුරු 255 කියන එක මදි වෙනවා. අන්න ඒ වගේ ටිකක් වැඩිපුර අකුරු ඇතුළත් කරන්න අවශ්‍ය අවස්ථාවකට තමයි මේ මෙමෝ කියන එක පාවිච්චි කරන්නේ. හරි. එහෙමනම් මෙමෝ කියලා ලියලා ඒක ඉස්සරහින් ලියාගන්න වැඩි අකුරු ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු ශේෂ්ත්‍ර සඳහා වැඩි අකුරු ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු ශේෂ්ත්‍ර සඳහා හරි. ඊගාවට නම්බර් කියලා එකක් තියෙනවා. නම්බර් කියලා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න ඉලක්කම්. එතකොට අපි මේ ගබඩා කරන දත්තය යම්කිසි ගණනය කිරීමකට පාවිච්චි කරනවා නම් අපි අනිවාර්යෙන් මේක නම්බර් කියන ෆෝමැට් එකෙන් ඇතුළත් කරන්න ඕනේ. අපිට මේ ඉලක්කම් ටයිප් කරන එකට ටෙක්ස්ට් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් අපිට එකතු කරන්න, අඩු කරන්න, එහෙම නැත්නම් අර විශාලයි කුඩයි වගේ දෙයකට පාවිච්චි කරන්න, ඒ වගේ දේවල් කරන්න බෑ. ඒ හින්දා භාණ්ඩයක මිල, එහෙම නැත්නම් යම්කිසි දෙයක දිග, එහෙම නැත්නම් පරිමාව මේ වගේ ඉලක්කමකින් නිරූපණය කරන යම්කිසි දත්තයක් නම් ළමෙක් ගත්ත ලකුණු වගේ දෙයක්, ඒ වගේ දෙයක් නම් අනිවාර්යෙන් අපි නම්බර් කියන එක පාවිච්චි කරන්න ඕනේ.
මෙතෙන්දී නම්බර් කියන එක ගත්තම නම්බර් කියන එක දශම හෝ දශම නොවන ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව හෝ දශම කියන ಜಾති දෙකම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අපි අර ඉස්සෙල්ලා කතා කරපු MySQL Oracle වගේ ඒවායින් නම් සම්පූර්ණ එකිනෙකට වෙනස් data type තියෙනවා. නම්බර් කියන එකේදී integer int කියලා එකක් තියෙනවා, float කියලා එකක් තියෙනවා, double කියලා එකක් තියෙනවා. මේ වගේ ಜಾති කීපයක් තියෙනවා. හරි. මෙතෙන්දී නම්බර් කියන එක තමයි අපි ඉලක්කම් ගබඩා කරනවා නම් පාවිච්චි කරන්නේ. එතකොට මතක තියාගන්න ඩෙන්ටි කාඩ් එකට ඩෙන්ටි කාඩ් නම්බර් කියලා කිව්වට ඒකට නම්බර් එහෙම පාවිච්චි කරන්නේ නැහැ අපි. මොකද පරණ ඩෙන්ටි කාඩ් නම්බර් එකේ අකුරක් තියෙන නිසා. ඒ වගේම වෙහිකල් නම්බර් කිව්වොත් එහෙම ඒකටත් නම්බර් පාවිච්චි කරන්නේ නැහැ. මොකද වෙහිකල් නම්බර්ස් වල ඉංග්‍රීසි අකුරු තියෙනවා. එතකොට නම්බර් කියන එක පාවිච්චි කරන අර කැල්කියුලේෂන් වලට ගන්න පුළුවන් ඉලක්කම් විදිහට තියෙන දේවල් සඳහා. රයිට්. එතකොට නම්බර් කියන එක ලියලා නම්බර් කියලා ලියාගන්න. ඒක ඉස්සරහින් ලියාගන්න තාර්කික හෝ ගණිතමය කටයුතු සඳහා භාවිතා කරන දත්ත ඇතුළත් ක්ෂේත්‍ර සඳහා විහංග කොහේ කෙනෙක්ද සිග්නල් අඩුයිනේ. හරි. ඊගාව එක තියෙන්නේ date and time. හරි. ලොකු විස්තරයක් කියන්නේ නැහැ. date and time කියන දිනයක් හෝ වේලාවක් ඇතුළත් කරන්න ඕන නම් ඒ වගේ අවස්ථාවකට මේක පාවිච්චි කරනවා. ඒකට උපන් දිනය කියන එකට මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලියාපදිංචි ඌ දවස වගේ දෙයක් ගත්තොත් ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉස්කෝලේට ආපු වෙලාව, ක්ලාස් එකට ආපු වෙලාව. අන්න ඒ වගේ යම් කිසි දිනයක් හෝ වෙලාවක් ඇතුළත් කරනවා නම් අන්න ඒ වගේ ශේෂ්ත්‍ර සඳහා මේ දත්ත වර්ගය පාවිච්චි කරනවා. හරි. date and time කියන එකට ලොකු විස්තරයක් ලියන්නේ නැහැ. දිනයක් හෝ වේලාවක් ඇතුළත් කිරීමට කියලා ලියමු. date and time කියලා ලිව්වා. ලියාගන්න date and time. ඉස්සරහින් ලියන්න දිනයක් හෝ වේලාවක් ඇතුළත් කිරීමට. හරි. ඊගාවට කරන්සි. මේ කරන්සි කියන එක තේරුවොත් කරන්සි කියන්නේ නම්බර්ස්ම තමයි. විශේෂත්වය වෙන්නේ කරන්සි තෝරලා අපිට පුළුවන් අර මුලට RS වගේ එකක් දාගන්න. හරි. අපිට එක්ක ඩොලර් මෙහෙම ලකුණක් දාගන්න. එහෙම නැත්නම් RS කියලා දාගන්න. මෙන්න මේ වගේ දත්තයක මුලට යම්කිසි මේ විනිමය ඒකකයක් ඇතුළත් කරගන්න ඕන නම් එක් කරන්සි විදියට අපි තෝරනවා. එතෙන්දී එකම විශේෂත්වය මේක ඩිස්ප්ලේ කරද්දි මේ වගේ සලකුණක් වෙන්නනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට කැල්කියුලේෂන් වලට හෝ වෙනත් ඕනෑම තර්කයක් වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් ඔය කියන දේ. හරි. එතකොට අපි මෙතන පාවිච්චි කරපු මෙන්න මේකේ පාවිච්චි කරු කරන්සි කියන එක වෙන්නේ පාවිච්චි කරන්නේ විනිමය ලියමු අපි ඊගාව එක කරන්සි කියලා ලියමු. ඔගොල්ලෝ දැන් ලියලා ඇති ටෙක්ස්ට් කියන එක memo number date and time. ඊගාව එක ලියමු අපි කරන්සි ඉස්සරහින් ලියමු විනිමය ඒකකයක් සහිතව
දත්ත ගබඩා කිරීමට. දත්ත ගබඩා කිරීමට. හරි. උදාහරණයක් විදිහට RS කියන එක දාලා RS 100යි වගේ එකක් වරහන් ඇතුළේ ලියලා තියාගන්න. එතකොට අමතක වෙන්නේ නැහැ. නැත්තම් මොනවද මේ විනිමය එක කියලා හොයයිනේ. වරහන් ඇතුළේ ලියන්න RS කියලා දාලා නිකන් ඉලක්කමක් දාගන්න. 100ක් වගේ ඉලක්කමක්. right. ඊගායක තියෙනවා auto number. වචනේ තේරෙනවා. auto number. ඒ කියන්නේ automatically number එකක් එනවා කියන එක තමයි මේ auto number කියලා කියන්නේ. හරි. එතකොට මේ auto number කියලා කියන්නේ අපි මේක තේරුවොත් යම්කිසි field එකකට ඒ තෝරපු එක අවස්ථාවේ ඒ field එකට අපි අතින් අංකයක් type කරන්නේ නැහැ. automatically 1 2 3 4 කියලා ඉස්සරහට යනවා. ඒකට සමහර අවස්ථාවලදී අපිට ඕන අපි හිතමු ළමයි ටිකක් register වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය කොලේක ළමයිගේ නම් ටික ලියා ගන්න කිව්වොත් එහෙම ඔයගොල්ලෝ වම් පැත්තෙන් දා ගන්නවනේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඒ විදිහට. එතකොට ඒ වගේ අපිට මේ වගුවේ යම්කිසි දත්තයක් වෙනුවෙන් ওই විදිහට අංකයක් ඉස්සරහට ගෙනියන්න ඕනේ නම් ඒ වගේ වෙලාවකදී අපි auto number දාගන්නවා. එතකොට දැන් මෙහෙම ගන්නකො අපි බැංකුවකට ගියොත් එහෙම බැංකුවේ account number එක. හරි. account number එක ඒගොල්ලෝ අතින් type කරන්නේ නැහනේ. system එකෙන් automatically වැඩි වෙන විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට එක්කෙනෙක්ට account number එකක් එනවා. ඊගාවට මෙයා ලියාපදිංචි වෙනකොට ඊට පස්සේ අංකේ එයාට automatically එනවා. එතකොට මේ විදිහට යම්කිසි අංකයක් එකින් එක ස්වයංක්‍රීයව වැඩි වේගන යන්න ඕනේ නම් අන්න ඒ වගේ අවස්ථාවට auto number කියන එක පාවිච්චි කරනවා. එතකොට මේක කිසිම වෙලාවක අතින් type කරන්නේ නැහැ. සිස්ටම් එකෙන් තමයි number එක ගන්නෙ. දැනට database එකේ අන්තිමට තියෙන්නේ කීයද? දැනට තියෙන්නේ 75 නම් ඊගාව රෙකෝඩ් එක ඇතුළත් කරනකොට ඒ field එකට automatically 76 කියන සංඛ්‍යාව ලබා ගැනීමක් කරනවා. අන්න ඒ විදිහට auto number එකක් මේකයි. අපි බලමු අපි මේ වගුව හදනකොට එහෙම එකක් දාලා හදමු. හරි. auto number කියන එකට ලියන්න ස්වයංක්‍රීයව වැඩිවන අංකයක් ඇතුළත් කිරීමට count එකක් කියන එක අංකයක් ඇතුළත් කිරීමට හරි. ඊගාව එක තියෙනවා yes no field. හරි. auto number කියන එකට පස්සේ yes no field. මේ yes no field කියලා කියන්නේ අපෙන් අහන ප්‍රශ්නයක්. අපි database එකේදී ගබඩා කරනවා මේ ළමයා විභාගයෙන් පාස්ද නැද්ද? එතකොට මේ වගේ අවස්ථාවකට පාවිච්චි කරන yersද noද? ළමයා භාගයට පාස් කියලා කියන්න බෑ. හරි. මේ මං අහනවා ඔයාට වයස අවුරුදු 18ට වැඩිද නැද්ද? එතකොට 18ට වැඩි නම් years කියනවා නැත්නම් no කියනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථා දෙකකින් එකක් තෝරන ඒවට තමයි yes no field කියන එක තෝරන්නේ. මේක තේරුවොත් එහෙම data එක type කරනකොට එන්නේ අපි අර කතා කරන්නේ check box කියලා જાතිය. මෙන්න මෙහෙම කොටුවක් තියෙනවා. එකපාරක් ක්ලික් කරපුවම හරි ලකුණක් වැටෙනවා. තව පාරක් ක්ලික් කරපුවම ඔය හරි ලකුණ අයින් වෙලා යනවා. එතකොට අන්න ඒ වගේ එකක් පාවිච්චි කරන්න තමයි අපි yes no field කියන જાතිය පාවිච්චි කරන්නේ. right. right. ඔන්න මේකේ තිබ්බ yes no කියන එක මේක ඉස්සරහින් yes no කියලා දාලා ලියාගන්න. හොඳම වැඩේ මේක ඉස්සරහින් චූටි check box එකක් ඇඳගන්න. අර කොටුවක් ඇඳලා හරි ලකුණක් වැටෙන්නේ. ඒක ඇඳගන්න. yes no කියලා දැම්මා. ඒ වගේ එකක් ඇඳලා ඉස්සරහින් චූටි නෝට් එකක් ලියමු. අවස්ථා දෙකකින් එක් අවස්ථාවක් තේරීමට අවශ්‍ය ශේෂ්ත්‍ර සඳහා
ශේෂ්ත්‍ර සඳහා. හරි. ඊගාව එක තියෙනවා ඔලේ ඔබ්ජෙක්ට් කියලා නේ. ඔලේ කියලා කියන්නේ ඔබ්ජෙක්ට් ලින්ක් එම්බෙඩඩ් කියන එක තමයි ඔලේ කියලා කියන්නේ. එතකොට ඩේටාබේස් එක ඇතුලේ යම්කිසි රූපයක් වගේ දෙයක් ඇතුළත් කරගන්න ඕන නම් එක්සැම්පල් එකක් විදිහට ඕගොල්ලෝ ඔන්ලයින් account එකක් හදනකොට ඒගොල්ලෝ කියන ඕගොල්ලන්ගේ නම ඇතුළත් කරන්න යූසර් නේම් එක පාස්වර්ඩ් එකක් ඔය වගේ දේවල් එක්ක බොහෝ වෙලාවට දැන් ප්‍රොෆයිල් ඉමේජ් එකක් ඇතුළත් කරන්න කියනවා. එතකොට මෙන්න මේ ප්‍රොෆයිල් ඉමේජ් එක තියෙන්නේ ඩේටාබේස් එක ඇතුලේ. හරි. අන්න ඒ විදිහට යම් කිසි දෙයක ෆොටෝ එකක් විතරක් නෙවෙයි එක්ස්ටර්නල් ෆයිල් එකක්. අපි හිතමු අපි කඩේට ෂූටි accounting system එකක් හදනවා. එහෙම system එකක් හදපුවම ඒකේ කියනවා යම් කිසි දැන් අපි භාණ්ඩයක මේ අපි කම්පියුටර් ටිකක් කියමුකෝ. කම්පියුටර් ෂොප් එකක් තියෙනවා. ඒකේ භාණ්ඩවල විස්තර තියෙන මේ මොකක් හරි voucher එකක් මේ විස්තර තියෙන මොකක් හරි ડોකියුමන්ට් එකක් තියෙනවා. මේක Word ડોකියුමන්ට් එකක් විදිහට තියෙනවා. එතකොට අපිට පුළුවන් එයාගේ විස්තර ටික උඩින් දාලා ඉවරලා අර ඊට අමතරව ඒකේ තියෙන මැනුවල් එක කියමුකෝ. මැනුවල් එක වගේ එකක් මේකටම ඇටච් කරලා තියන්න. එතකොට ඒ වගේ බාහිර ගොනුවක් සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ ඔලේ ඔබ්ජෙක්ට් කියන අවස්ථාව පාවිච්චි කරන්නේ. හරි. බාහිර ගොනුවක් දත්ත ගබඩාව තුල ගබඩා කරන්න තමයි ඔලේ ඔබ්ජෙක්ට් කියන එක පාවිච්චි කරන්නේ. එතකොට රූපයක් වගේ එකක් එහෙම නැත්නම් මේ අපි හිතමු ළමයෙක්ගේ විස්තර තියෙනවා එයාගේ CV එක. හරි බයෝ ඩේටා එක කියලා කියන්නේ. බයෝ ඩේටා එක වගේ එකක් ගබඩා කරන්න ඕනේ වුණොත් ඒ වගේ වෙලාවල් වලට ඒක Word වලින් ටයිප් කරලා ඉවරලා අපිට පුළුවන් database එකේ ගබඩා කරලා තියන්න. අන්න ඒ වගේ එක තමයි ඔලේ ඔබ්ජෙක්ට් කියන එක පාවිච්චි කරන්නේ. හරි. right. ඔලේ ඔබ්ජෙක්ට් කියලා ලියලා ඉස්සරහින් ලියමු. ඔලේ ඔබ්ජෙක්ට් ඉස්සරහින් ලියමු අපි රූපයක් ලිපියක් වැනි රූපයක් ලිපියක් වැනි බාහිර ගොනුවක් දත්ත ගබඩාව තුල ගබඩා කළ යුතු අවස්ථාවලදී මෙම අවස්ථාව භාවිතා කරයි. හරි. කවුද සෙනුක ඉන්නවද රෙකෝඩ් එක ඕනේ කිව්වේ ඔයාට නෙවෙයි වෙන කාට හරි වෙන්න ඇති නේද? රෙකෝඩ් එකත්. හරි. ඊගාවට මේකේ තියෙන ඊගාව එක මේකත් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දෙන්නේ ඔය මොනවා හරි විස්තරයක් දීලා ඉවර වෙලා මේවට ගැළපෙන දත්ත වර්ගය මොනවද කියලා තෝරන්න කියයි. හරි. එතකොට විශේෂයෙන්ම ওই වගේ තැනක අර ඩෙන්ටිටි කාඩ් නම්බර් එක එහෙම තියෙනවා. එතකොට ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන එකට ඔයගොල්ලෝ නම්බර් කියලා ලිව්වොත් ඒක වැරදි. හරි. ඒ හින්දා හොඳට පරිස්සමෙන් බලන්න ඕනේ මේ වගේ දේවල් වලට මොනවද ගැලපෙන්නේ කියලා. මේ ඊගාවට තියෙන හයිපර්ලින්ක් කියලා. හයිපර්ලින්ක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දකිනවා ඔය අපි දැන් ඔන්ලයින් ගියොත් එහෙම මොනවා හරි එකක් උඩ ක්ලික් කරපුවම ඇඩ්‍රස් එකක් ඕපන් වෙනවා. වෙබ් පේජ් වල තියෙන්නේ ලින්ක්. ඉමේජ් එකක් උඩ ක්ලික් කරපුවම වෙනත් වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා. එහෙම නැත්නම් අකුරු ටිකක් තියෙනවා ලින්ක් එකක්. ඒක උඩ ක්ලික් කරපුවම වෙනත් පේජ් එකක් ඕපන් වෙනවා. මෙන්න මේ විදිහට එක තැනක ඉඳන් තවත් තැනක් එක්ක සම්බන්ධ වෙන ආකාරයේ යම්කිසි
දත්තයක් අපි database එක ඇතුලේ ගබඩා කරනවා නම් ඒ කියන්නේ කොහේ යනක path එකක් වගේ එකක් ගබඩා කරනවා නම් ඒ වගේ field වලට අපි hyperlink දානවා. එතකොට මෙතන තියෙන විශේෂත්වය දැන් මේ text field එකක් ඇතුලේ ඕක දාන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හිතමු www.google.com කියලා එක දානවා. ඔතන තියෙන්නේ අකුරුයි තිතකුයි තියෙනවා. ඔය ටික අපිට text field එක දාන්න පුළුවන්. නමුත් hyperlink එක දැම්මොත් තියෙන විශේෂත්වය database එකේ වගුව ඇතුලේදී අදාළ web address එක තියෙනවා. ඒ web address එක උඩ click කරපුවාම අර site එක open වෙනවා. අපි ඔක report එකකට ගත්තොත් report එකේදීත් මේක පෙන්වන්නේ hyperlink එකක් විදිහට. අදාළ මේ web address එක උඩ click කරපු ගමන්ම web එක open වීමක් වෙනවා. එතකොට ඒ වගේ වාසියක් වෙනවා. අර hyperlink තියෙන database මොනවා හරි දෙයක් තියෙනවා නම් මොනවා හරි address එකක් තියෙනවා නම් ඒවා ගබඩා කරන්න තමයි hyperlink කියන අවස්ථාව පාවිච්චි කරන්නේ. එතකොට email address, web address එහෙම නැත්නම් file එක path එකක් වගේ එකක් ගබඩා කරන්න අපි hyperlink කියන එක පාවිච්චි කරනවා. හරි. ඊගාව එක ලියාගමු අපි hyperlink කියන එක hyperlink කියලා ලියලා web ලිපිනයක් ඊමේල් ලිපිනයක් වැනි අදිත් සම්බන්ධ hyperlink එහෙම නැත්නම් link කියනක සම්බන්ධතා ඇති වෙබ් ලිපිනයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක්, ඊමේල් ලිපිනයක් වැනි සම්බන්ධතා ඇති දත්ත ගබඩා කිරීමට භාවිතා කරයි. හරි. තව එකයි තියෙන්නේ මේ attachment කියන එක නම් වැඩකුත් නැති වෙයි. කමන්නේ අපි ලියමු. හරි. attachment කියලා එකක් තියෙනවා. attachment කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔලේ ඔබ්ජෙක්ට් කියන එකේදී ගබඩා කරේ යම්කිසි දත්තයක් අපිට පුළුවන් වෙන්නේ මේ ඔලේ ඔබ්ජෙක්ට් එකේ මට මතක විදිහට මට හරියට මතක නැහැ ගිගාබයිට් එකක් හෝ මෙගාබයිට් යම්කිසි ප්‍රමාණයක් වගේ විශාලත්වයක ගොනු තමයි ගබඩා කරන්න පුළුවන් වෙන්නේ ඔලේ ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ. ඒ කියන්නේ database එක ඇතුලේ. ඒ කියන්නේ database එක කියන එක ඇතුලේම table එකක් ඇතුලේ ගබඩා කරන්න පුළුවන් ඒවා තමයි ඔලේ කියලා කියන්නේ. නමුත් සමහර ඒවා අපි හිතමු විශාල වීඩියෝ ගොනු වගේ જાතියක් තියෙනවා. ඕවා ගෙනල්ලා අපිට මේ database එක ඇතුලේ දාගන්න බෑ. එතකොට අපි කරන්නේ මේ ෆයිල් එක database එක ඇතුලේ අදාළ link එක තියාගෙන ෆයිල් එක attach කරලා තියාගන්නවා මේ hard disk එකේ කොහේ හරි තැනකට. ඒ වගේ බාහිර ගොනුවක් database එකත් එක්ක සම්බන්ධ කරලා තියාගන්න. ওই වීඩියෝ එකක් වගේ එකක් database එකත් එක්ක සම්බන්ධ කරලා තියාගන්න තමයි attachment කියන එක පාවිච්චි කරන්නේ. එතකොට ඔලේ ඔබ්ජෙක්ට් වලට වඩා attachment කියන එක පාවිච්චි කරපුවම database එකේ යන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ හින්දා සාමාන්‍ය විශාල ගොනු ගබඩා කරන්න ඕනේ අවස්ථාවලදී අපි attachment කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඔලේ ඔබ්ජෙක්ට් කියන එක පාවිච්චි කරන්නේ නැතුව attachment කියන එක පාවිච්චි කරනවා. හරි. අපි ලියමු attachment කියන එක අරගෙන ඉස්සරහින් ලියමු. විශාල ගොනු දත්ත ගබඩාව සමග සම්බන්ධ කර තබා ගැනීමට මෙම අවස්ථාව භාවිතා කරයි.
හරි. දැන් එහෙනම් ඔය කියපු කතන්දර ටිකත් එක්ක අපි බලමු යම්කිසි තොරතුරු සහිත ඩේටාබේස් වගුවක් හදන්න. ඩේටාබේස් යන්නේ වගුවක් හදන්න යන්නේ. අපි හිතමු අපි මේ හදන්න යන්නේ කවුරු හරි ළමයෙක්ගේ විස්තර ටිකක් ඇතුළත් මේ වගුවක්. හරි. ඒතර ළමයෙක් ඉන්නවා. එන්න මේ ළමයාගේ අපි ගමු කොන්න ඉන්නවා ළමයෙක් මොකද්ද ගන්නෙ? ඉස්කෝලේකට නෑ ඉස්කෝලේකට නෙමෙයි. අපි යමු පිට මොකක් හරි කෝස් එකකට රෙජිස්ටර් කරනවා. කම්පියුටර් කෝස් එකකට රෙජිස්ටර් වෙන්න යනවා. එතකොට කම්පියුටර් කෝස් එකට රෙජිස්ටර් වෙන්න යද්දී සාමාන්‍යයෙන් මේ කම්පැනි එක මොන වගේ විස්තර මේ ගබඩා කරලා තියාගයිද? ළමයාගෙන් ඉල්ලන්නේ මොනවද? ඇප්ලිකේෂන් එකේ දාලා දෙන්න කියලා ළමයාගේ නම ඉල්ලයි නේ. ඊට පස්සේ ළමයාගේ ඇඩ්‍රස් එක ඉල්ලයි. ඊට පස්සේ ළමයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලයි. තවත් ඕනනම් ඊමේල් ඇඩ්‍රස් එකකුත් ඉල්ලයි. ඊට පස්සේ උපන්දිනය date of birth. ආයේ උපන්දිනය ඉල්ලුවොත් වයස ඉල්ලන්න ඕනේ නැහැ නේ. උපන්දිනෙන් වයස හදාගන්න පුළුවන් නේ. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය නැත්නම් ජෙන්ඩර් එක ඉල්ලයි. තාම මොනවද ඉල්ලන්න පුළුවන් වෙන්නේ? මෙයාගේ රිසාස් නම්ම නම් ඕනේ වෙනවා. රිසාස් කියන එක ගත්තොත් ටිකක් කම්ප්ලෙක්ස් වැඩි වෙනවනේ. ඒ නිසා මම ප්‍රතිඵල කියන එකට දාන්නේ මොකක්ද දාන්නේ? මං O level passed කියන එක. මං OL කියලා විතරක් දානවා. O level passed කියන එක අහනවා. මෙන්න මේ විස්තර ටික දානවා කියලා හිතමුකෝ. තව මොනවා හරි ඔයගොල්ලන්ට මතක් වුණොත් දාන්න. මෙතන තියෙනවා 3යි 6යි 7ක්. මේ වගේ එතකොට මේ වගේ ටිකක් තියෙනවා. ඊට අමතරව ළමයා රෙජිස්ටර් වෙන වෙලාවේදී අනුක්‍රමික අංකයක් දෙනවා. ඒ අංකයට මම කියනවා ඇතුළත් වීමේ අංකය. එහෙම නැත්නම් ලියාපදිංචි අංකය. ඉන්ඩෙක්ස් නම්බර් කියලා කියනවා. හරි. මෙන්න මේ විස්තර ටික දාලා වගුවක් හදන්න ඕනේ මට. ලියාපදිංචි වෙන ළමයාගේ විස්තර ටික. එතකොට මම දැන් ওই වගුව හදාගෙන යන්න යනවා. මම මෙතෙන්ට ඇවිත්නේ තියෙන්නේ. create ගිහින් table design කියන තැනට ඇවිත් තියෙන්නේ. දැන් එහෙනම් මම කරන වැඩේ මෙතනින් ගිහිල්ලා ඉවරලා මේ පළවෙනි එක දානවා. මේක දානවා index කියලා. හරි. ඇතුළත් වීමේ අංකය. මේකට ගැලපෙන. දැන් මේක මං කිව්වා අනුක්‍රමිකව වැඩි වෙන එකක් තමයි දාන්න ඕනේ. මේකට දාන data type එක මොකද්ද? මම මේකට දානවා auto number කියන data type එක. එතකොට මේක අතින් type කරන්න ඕනේ නැහැ අපිට. හරි. ඊගාවට තියෙනවා නම. මම මේකට දාන්නම් student name කියලා. name කියලා දාන්න පුළුවන්. name කියලාම දාමුකෝ අපිනේ. ඔන්න name කියලා දැම්මා. මේක දාපු ගමන් error message එකක් නෙමෙයි. error නෙමෙයි මේක. මේ කියන්නේ the name you supply is a receive word. මේක වෙන් කරපු මේ keyword එකක්ලු. ඒක පාවිච්චි කරාට කමක් නැද්ද කියලා අහනවා. මම okay කියනවා. ඒතකොට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න name කියලා දැම්මා. name කියන එකට ගැලපෙනවා. name නම් අනිවාර්යෙන් text තමයිනේ. බලන්න මේක දාපුවම මේ යටින් පෙන්නනවා අකුරු ප්‍රමාණය. මෙතන තව ಜಾති ගොඩක් තියෙනවා. හරි. අපි access සාමාන්‍යයෙන් අර office course එකක් ඇතුළේ නම් මේවා ටිකත් ඔක්කොම ගන්නනවා. ඔයගොල්ලන්ගේ පොතේ මේ දේවල් ටික නැහැ මං හිතන විදියට. නමුත් මේක මං දාන්නම්. මේ සාමාන්‍යයෙන් 255 දාපුවම අකුරු 255ක් තියෙන නම් නැහැනේ. අපිට අකුරු උපරිමයෙන් 50ක් 60ක් තිබ්බනම් ඇති. 50ක් කියලා දාමු. එහෙම නැත්නම් බොරුවට database එකේ ඉඩ අහක යනවා. ඒ නිසා මම මේකේ size එක අඩු කරා 50 කියන මට්ටමට. දැන් ඔන්න නම කියන එක හරි. ඊට පස්සේ address. හරි විදිහට නම් ඔය address එක තියාගන්නේ address number, address street, address city ඔය වගේ කීපයකින්. මම එච්චර සංකීර්ණ කරන්නේ නැහැ. මේකේ data type එක මොකද්ද? address කියන එකේ තියෙන අකුරුම තමයි නේ. එහෙනම් මේකත් text ම තමයි. text දාලා මම මේකේ දානවා මෙයාටත් 50ක් 60ක් දාමුනේ 60යි කියලා දාමු. මම මේ O level කියන එකට දානොනම් මෙතෙන්ට මෙහෙම එකක්. මෙයා කෝස් එකට රෙජිස්ටර් කරගන්නේ අපි හිතමු මොනවා හරි
exam එකක් තියලා ඒකේ marks කියන එක මෙතෙන්ට දානවා. හරි. ඔන්න marks කියලා දැම්මා. මෙන්න මේ ටික තමයි දාන්න ඕනේ එතකොට. දැන් එතකොට මම index name address කියන එක දැම්මා. telephone number එක. මේකට දාන්නේ මොකද්ද? telephone අංකේ නම් අකුරු වෙන මොකුත් නැහැනේ නේ. සම්පූර්ණ අර +94 කියන එකෙත් අපි 0.0 කියලා දාන්නවානේ. ඒ කියන්නේ මේකට නම්බර් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මේකට ටෙක්ස්ට් දැම්මත් කමක් නැහැ. මොකද ටෙලිෆෝන් නම්බර්ස් දෙකක් එකතු කරලා ඒවල අලුත් එකක් හොයන්නේ නැහැනේ අපි. ඒ හින්දා ටෙක්ස්ට් දැම්මට කමක් නැහැ. නම්බර් දැම්මත් කමක් නැහැ. එතකොට මේ දෙකෙන් කැමති එකක් ගන්න. මම ටෙක්ස්ට් කියලාම දාන්නම් ඈ. හරි. ඊට පස්සේ තියෙනවා ඊමේල් එක. මේකට දාන්නේ මොකද්ද? මේකට හොඳ මේක hyperlink කියන එක. මොකද එතකොට ක්ලික් කරපු ගාම Outlook එකෙන් ඒ email address එකට mail එකක් යවන විදිහට open වීමක් වෙනවා. ඊගාවට තියෙනවා මොකද්ද? date of birth. මම DOB කියලා දාන්නම්. date of birth මේකට ගැලපෙන්නේ දිනය. හරි. මේක තෝරාගත්තා. මම format තෝරන්න යන්නේ නැහැ. නිකම්ම DOB එකට date and time කියන එක තේරුවා. හැබැයි ඕකේ දින ෆෝමැට් එක තේරුවේ නැත්නම් මං අමාරු වෙටනවා. මම ඒකින්ද මෙතනින් තෝරන මෙන්න මේ ෆෝමැට් එක තමයි මං දාන්නේ කියලා ඈ. ඊට පස්සේ තියෙනවා ජෙන්ඩර්. ජෙන්ඩර් එක මේකට මොකක්ද දාන්නේ? මේල් ෆීමේල් කියලා අකුරින් දාන්න පුළුවන්. yes no field එකක් දැම්මත් කමක් නැහැ නේද? මේල් නම් හරි ලකුණ දාන්න කියනවා. නැත්නම් නිකන් ඒකේ අවස්ථා දෙකකින් එකක් තෝරන්න තියෙන්නේ. ඒ හින්දා මේකටත් yes no දාන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙක්ස්ට් දැම්මත් කමක් නැහැ. ටෙක්ස්ට් දැම්මොත් ෆීමේල් කියන අකුරු කීය දෙන්නේ? 6යි ඉන්නේ. එහෙනම් මෙතෙන්ද උපරිමයෙන් අකුරු 6ක් තිබ්බම ඇති. ඊගාවට තියෙනවා මාක්ස් කියන එක. මෙන්න මාක්ස් කියන එක දැම්මා. මේකට දානවා නම්බර් කියලා. මේක අනිවාර්යයෙන්ම නම්බර් විය යුතුයි. දැන් එහෙනම් ඔන්න මේ ළමයාගේ විස්තර ටික ඇතුළත් කරන්න අවශ්‍ය වෙන වගුවක කොලම් ටික හැදුවා. දැන්